කතා කරන්න සූදානම් වෙන්නේ රක්තහීනතාවය සම්බන්ධයෙන්. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා රක්තහීනතාවය කියන්නේ මොකක්ද? කොහොමද රක්තහීනතාවය වර්ගීකරණය කරන්න පුළුවන්? මොනවද රක්තහීනතාවයේදී ඇතිවන රෝග ලක්ෂණ සහ කොහොමද රක්තහීනතාවය පාලනය කරගන්නේ කියන එක. ශරීරයේ හිමොග්ලොබින් ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා අඩු වීම. සාමාන්‍ය පුද්ගලයෙකුගේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ මේ හිමොග්ලොබින් ප්‍රමාණය 12 16ත් අතර ප්‍රමාණයක් ගන්නවා. නමුත් මේ රක්තහීනතාවය පවතින පුද්ගලයෙක්ගේ මේ හිමොග්ලොබින් ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා අඩු වීම සිද්ධ වෙනවා. මේ අඩුවන ප්‍රමාණය මත රක්තහීනතාවය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදන්න පුළුවන්. grade 1, grade 2 සහ grade 3 විදිහට. මෙතනදී grade 1 ඇති අවස්ථාව mild අවස්ථාව කියලා හඳුන්වන්නේ ගොඩාක්ම හිමොග්ලොබින් ප්‍රමාණය අඩු නොවන නමුත් හිමොග්ලොබින් ශරීරයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුයි. සාමාන්‍යයෙන් අපි mild anemia කියලා හඳුන්වන්නේ හිමොග්ලොබින් ප්‍රමාණය 10ට වඩා අඩු මට්ටමක පවතිනවා නම්. දෙවැනි අවස්ථාව අපි හඳුන්වනවා grade 2 anemia විදිහට. මෙතනදී හිමොග්ලොබින් ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන් 7 සිට 10 අතර සීමාව තුල. तर මේ ඇනීමියා තත්ත්වය අපි හඳුන්වනවා මොඩරේට් ඇනීමියා විදිහට. ඊළඟට තුන්වෙනි ග්‍රේඩ් එකේදී අපි හඳුන්වනවා මේක සිවියර් ඇනීමියා එකක් විදිහට. සිවියර් ඇනීමියා එකකදී මේ හිමොග්ලොබින් ප්‍රමාණය 7ට වඩා අඩු වීම සිද්ධ වෙනවා. මේ විදිහට හිමොග්ලොබින් ප්‍රමාණය ශරීරයේ අඩුවීම නිසා පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඉන් සඳහන් කරපු වර්ගීකරණයට අමතරව අපිට වෙනත් වර්ගීකරණයක් මේ සඳහා යොදා ගන්නත් පුළුවන්. මේ වර්ගීකරණයේදී රතු රිද්‍රාණුවේ ප්‍රමාණය මත මේ ඇනීමියා වර්ගීකරණය සිදු වෙනවා. මේ විදිහට වර්ගීකරණය කරනකොට රක්තහීනතාවය ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. මයික්‍රොසිස්ටික් ඇනීමියා, නෝමොසිස්ටික් ඇනීමියා සහ මැක්‍රොසිස්ටික් ඇනීමියා විදිහට. එතනදී මයික්‍රොසිස්ටික් ඇනීමියා කියන තත්ත්වයත් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය රතු රිද්‍රාණුවක් හා සාපේක්ෂව බලනකොට මේ මයික්‍රොසිස්ටික් ඇනීමියා සහිත පුද්ගලයෙකුගේ රතු රිද්‍රාණු කුඩා වන බව. මේකට උදාහරණයක් විදිහට තමයි යකඩ උණුතාවය නිසා ඇතිවන රක්තහීනතාවය අපි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් යකඩ හීනතාවයකදී ශරීරයේ පවතින රතු රිද්‍රාණු වල ප්‍රමාණය කුඩා වීමක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මයික්‍රොසිස්ටික් ඇනීමියා විශේෂයෙන් අපිට හමු වෙනවා ඇල්ෆා සහ බීටා තැලසීමියා කියන රෝගී තත්ත්වවලදී. මයික්‍රොසිස්ටික් ඇනීමියා තත්ත්වය අපිට මීට අමතරව බලා ගන්න පුළුවන් පිළිකා සහිත රෝගීන්ගේ සහ වකුගඩු රෝග සහ අග්මා රෝග සහිත පුද්ගලයන්ගේ. දැන් අපි කතා කරමු මොකක්ද මේ නෝමොසිස්ටික් ඇනීමියා කියන්නේ කියලා. නෝමොසිස්ටික් ඇනීමියා වලදී ප්‍රධාන වශයෙන්ම රතු රිද්‍රාණුවේ ප්‍රමාණයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. මේ විදිහට මයික්‍රොසිස්ටික්, නෝමොසිස්ටික් සහ මැක්‍රොසිස්ටික් විදිහට මේ ඇනීමියා වර්ගීකරණය කරනකොට අපිට අවශ්‍ය වෙන දත්තයක් තමයි මේ MCV කියන එක. ඔයාලා සාමාන්‍ය රුධිර වාර්තාවක් ගත්තොත් මේ MCV කවුන්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒතර මේ නෝමොසිස්ටික් ඇනීමියා සාමාන්‍යයෙන් ඇති වෙන්නේ කිසියම් පුද්ගලයෙක්ගේ මොකක් හරි හේතුවක් නිසා රතු රිද්‍රාණු බිඳිහැලීමේ ශීඝ්‍රතාවය වැඩි නම් මේ වගේ තත්ත්වයකදී අපිට මේ නෝමොසිස්ටික් ඇනීමියා බලා ගන්න පුළුවන්. මේ යටතට එන ඇනීමියා විදිහට එප්ලාස්ටික් ඇනීමියා සහ හීමොලිටික් ඇනීමියා හඳුන්වන්න පුළුවන්. අවසාන වශයෙන් මේ ඇනීමියා වල තුන්වෙනි කොටස විදිහට අපි සලකන්නේ මැක්‍රොසිස්ටික් ඇනීමියා. මෙතනදී සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව ගත්තහම සාමාන්‍ය පුද්ගලයෙකුගේ රතු රිද්‍රාණු වල ප්‍රමාණයට වඩා මේ පුද්ගලයන්ගේ රතු රිද්‍රාණු වල ප්‍රමාණය විශාලයි. දැන් අපි කතා කරන්න යන්නේ කොහොමද යකඩ උණුතාවය නිසා ඇනීමියා හටගන්නේ කියන එක ගැන. යකඩ උණුතාවය විශේෂයෙන්ම ඇති වෙන්න පුළුවන් ආහාර මගින් ලබා ගන්නා යකඩ ප්‍රමාණය අඩුවීම. ඒ වගේම අපි ආහාර මගින් යකඩ ලබා ගත්තත් මේ යකඩ ශරීරයේ නියමිත පරිදි අවශෝෂණය නොවීම. මීට අමතරව අපි ගත්තොත් කිසියම් පුද්ගලයෙකුගේ අසාමාන්‍ය විදිහට රුධිර වහනයක් සිද්ධ වෙනවා නම් මෙන්න මේ කියන තත්ත්වයේදීත් අපිට බලා ගන්න පුළුවන් මේ යකඩ උණුතාවය. යකඩ උණුතාවය ඩිරෙක්ට්ලි බලපානවා මේ කියන මයික්‍රොසිස්ටික් ඇනීමියා කියන රෝගී තත්ත්වය හදන්න. කොහොමද අපි ඇනීමියා කියන රෝගී තත්ත්වය හඳුනාගන්නේ? රක්තහීනතාවය පවතින පුද්ගලයෙක් බාහිරින් හඳුනා ගන්න පුළුවන් පළමු ලක්ෂණය විදිහට අපි සලකන්නේ පේල කියන එක. මේකෙදි රෝගියාගේ සුදුමෙලි ස්වභාවයක් අපිට දැක ගන්න පුළුවන්.
ඒ වගේම හිමොග්ලොබින් ප්‍රමාණය අඩු නිසා රෝගියාගේ ඔක්සිජන් අවශ්‍යතාවය නියමිත පරිදි සපුරා ගන්න හම්බෙන්නේ නැහැ. මේ නිසා හුස්ම ගැනීමේදී යම් අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ තෙහෙට්ටු ගතිය, දිර පීඩනය අඩුවීම වගේ රෝග ලක්ෂණ මීට අමතරව අපිට බලා ගන්න පුළුවන් මේ රෝගියාගේ මාංශ පේශීවල වේදනාව. මේ කියන රෝග ලක්ෂණ තමයි අපි සාමාන්‍යයෙන් රක්තහීනතාවයේදී හමු වන රෝග ලක්ෂණ විදිහට සැලකන්නේ. කොහොමද රක්තහීනතාවයෙන් වැළකෙන්නේ කියන එක තමයි ඊළඟට අපි කතා කරන්නේ. රක්තහීනතාවයෙන් වැළකීමට නම් දෛනික යකඩ අවශ්‍යතාවය නියමිත පරිදි සපුරාලිය යුතුයි. දෛනික යකඩ අවශ්‍යතාවය නියමිත පරිදි සැපයුවොත් යකඩ ඌනතාවයක් ඇති නොවන නිසා මේ කියන රක්තහීනතා තත්ත්වය අපිට ඇතිවීමේ අවදානම අඩු වෙනවා. ඒ වගේම ඔබ දැනටමත් යකඩ පෙති හෝ ෆෝලික් ඇසිඩ් ලබා ගන්න පුද්ගලයෙක් නම් ආහාර ලබා ගැනීමට කලින් මේ පෙති ලබා ගන්නවා නම් හොඳයි. ඒකට හේතුව තමයි ආහාර මගින් යකඩ අවශෝෂණය කිසියම් දුරකට අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ දැනටමත් දන්නවා ඇති ඔබ යකඩ පෙති ලබා ගන්නකොට ඔබට විටමින් C කියන විශේෂිත විටමින් වර්ගය හම් වෙනවා. මේකට හේතුව තමයි විටමින් C මගින් යකඩ අවශෝෂණය වැඩි කරන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍ය දෛනික ආහාර වේලට පසුව සිට්‍රස් කියන වර්ගයට අයත් පළතුරු උදාහරණයක් විදිහට අන්නසි වගේ දේවල් එකතු කර ගැනීම මගින් යකඩ අවශ්‍යතාවය සහ යකඩ අවශෝෂණය වීමේ වේගය වැඩි කරන්න පුළුවන්. ඔබේ රුධිර පරීක්ෂාවක් මගින් ඔබ රක්තහීනතාවයෙන් පෙළෙන පුද්ගලයෙක් බවට අනාවරණය වුණොත් ඔබට ලබා දෙන යකඩ අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය පෙති නියමිත ආකාරයෙන් භාවිතා කිරීම ඉතාම වැදගත්. රක්තහීනතාවය විශේෂයෙන් නැති වෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට අපි සලකන්නේ ගර්භණී අවස්ථාවේදී. ගර්භණී අවස්ථාවේදී රක්තහීනතාවය තියෙනවද කියලා පරීක්ෂා කරන්න සායනවලදී ඔබේ රුධිර පරීක්ෂාවන් සිදුවනවා. ඒ වගේම යකඩ අවශ්‍යතාවය සායන මගින් සපේති සහ ඒ පිළිබඳව බිය විය යුතු නැහැ. කිසියම් පුද්ගලයෙකුගේ මේ කියන හිමොග්ලොබින් මට්ටම 7ට වඩා අඩුයි නම් ඒ අවස්ථාවේදී ඇතැම් විට රුධිර පාරබිලයනයක් නැත්නම් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් සිදු කිරීමට සිද්ධ වෙනවා. මේ විදිහට තමයි රක්තහීනතාවය ඊටම සරලව අපිට විස්තර කරන්න පුළුවන්. මේකත් ඊටම පුළුල් පරාසයක විහිදී ගිය මාතෘකාවක්. එතකොට මම මෙතනදී විශේෂයෙන්ම කතා කරේ යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවය ගැන. අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙනවා. තව දුරටත් මේ රක්තහීනතාවය කියන්නේ මොකක්ද කියන එක ගැන. ඒත් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න ඕන නම් SME Nursing Official Facebook page එකට ගිහින් inbox message එකක් දාන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු.